අයිබෝවන් ඉතින් අද අපි මේ සාකච්ඡා කරන්න යන්නේ 7 පන්තියේ 22 වෙනි පාඩම ප්‍රතිශත කියන පාඩම. ඒක තුන්වෙනි වාරයට තියෙන දෙවෙනි පාඩම තමයි මේ සාකච්ඡා කරන්න යන්නේ. දැන් හොඳට ඔළුවේ තියාගන්න ඕන දෙයක් තියෙනවා පාඩමට එන්න වෙන්න කලින්. දැන් කලින් අනුපාත පාඩම කතා කරලා හිමීට හොඳට ගණන් ටික හොඳ අවබෝධයක් ඇතුව හිමීට අපි ගණන් ටික ඔක්කොම ලස්සනට හැදුවා. දැන් ඒ ටික කරලා මේ ඊළඟ පාඩමට ඇවිල්ලා තියෙනවා. එතකොට ඔය සිද්ධි ඔක්කොම දැන් ගොඩක් තියරි ඉගෙනගෙන තියෙනවා. ඔය ඔක්කොම ඔළුවේ තියෙන්නත් ඕනේ. ඒ කිව්වේ දැන් ඔය අමතක වෙනවනේ ළමයින්ට විභාගෙට වෙන ප්‍රධාන දෝෂය තමයි පන්තියේ හොඳට වැඩ කරලා විභාගෙට ගියාම අමතක වෙනවා. ඔන්න ඕකයි මම ටියුටෝරියල් සෙට් එකක් ෆ්ලෝ කරන්නේ. ඔයාලට දැන් ටියුට් එකක් දීලා තියෙනවා හැම පාඩමක්ම ගානේ. හරිද? හැම එකකටම දීලා තියෙනවා. හැම එකකටම දීලා තියෙනවා. ඉතින් එතකොට මම ලකුණු කරලා හෝම්වර්ක් විදිහට දෙන ඒ ගණන් ටිකට අමතරව ඩිස්කෂන් එකේදී අපි සාකච්ඡා කරාටත් පස්සේ යම් කිසි ගණන් ප්‍රමාණයක් ඔයාලට ඉතුරු වෙනවනේ ගෙදරදී හදන්න. අන්න ඒවා මාසයක් පුරාවට හදන්න. දැන් ඔක තමයි වෙන්න ඕනේ. මම කලිනුත් කිව්වනේ මාසයක් පුරාවට ඔය ටියුට් එක ඉවර කරන්න. දවස් දෙක ගානේ වගේ හදවන්නක් නැති. හිමීට මාසයක් විතර අදින්න අර හෝම්වර්ක් ටිකෙන් පස්සේ ඉතුරු වෙන ගණන් ටික. එතකොට මේ පාඩමේ තියරි ඔයාලා මාසයක් පුරාවට කරාම නිකම්ම මතක හිටිනවා. එතකොට දැන් මේ කාල සීමාව ගෙවිලා ඉවර වෙද්දී අපි තියරි ටික ඉවර කරද්දී ඊට පස්සේ අපි මාසයක්ම වෙනමම පේපර් ක්ලාස් එකකුත් කරමු. ඉතින් එතකොට පේපර්ස් කරද්දී ආයෙත් සම්පූර්ණ පළවෙනි වාරේ ඉඳන් සියලු ඒවා ටික අපිට නැවත මතක් වෙනවා. ඔය මතකේ නැති වෙන්න යන්න දෙන්නේ නැතුව අල්ලගෙන ඉන්න එක තමයි ගේම් එක. දැන් මේක හොඳට පැහැදිලිව කියලා දෙද්දී ඕනෙක් කෙනෙක්ට තේරෙනවා. ඒක සාමාන්‍යයි. ඊළඟට හිතලා ගානක් හදන්න කිව්වමත් බහුතරයක් හදනවා. හදාගන්න පුළුවන්. හැබැයි විභාගෙට ගියාම හිත අඩු ලකුණු මට්ටම් තමයි ගන්න. දැන් 7 පන්තියේදී අපි ලකුණු 60ක් කරගෙන ඇති කියලා මදි. අපි හැම වෙලේම ලකුණු 80න් 90න් එහා තියාගන්න ඕනේ. පරිම ලකුණකට යන්න ඕනේ. 100ට ලං කරන්නම ඕනේ. මොකද ඊටම ලේසි පාඩම්. ඔය චූටි අක්කරද්දකින් එහා මෙහා වෙලා ලකුණක් දෙකක් අඩු වෙනවා විනා ලොකු ලකුණු 10 ගණන් අපි අතෑරලා යනවා කියන්නේ ඒක පොඩ්ඩක් බරපතලයි කතාව. ඒ නිසා ওই සිද්ධි ටික ඔළුවේ තියාගෙන හොඳට අවධානයෙන් පාඩමට යමු. හරි අපි හිමීට කතා කරන්න පටන් ගමු ප්‍රතිශත කියන්නේ මොනවද කියලා. ලොකු දැනුමක් නෑ ඇත්තටම අපිට ප්‍රතිශත කියද්දි. මොකද අපි කලින් අවුරුදු වල ප්‍රතිශත කියලා ඉගෙනගෙන නෑ. මේ 7 දී තමයි ප්‍රතිශත කතා කරන්න පටන් ගන්නෙ. හැබැයි ඔයාලා ඉදිරියදා ජීවිතයේදී ඕන තරම් ප්‍රතිශතත් එක්ක සෙල්ලම් දානවා. උදාහරණයක් කඩේකට ගියාම අපි හිතමුකෝ රෙදි සාප්පුවකට ගියාම. හරිද? පක්හරි රෙදි සාප්පුවකට ගියාම. ඒකේ ගහලා තියෙනවා නම් මෙන්න මෙහෙම දැන්වීම. අද දිනයේ 150ක වට්ටමක්. නෝම දැකලා ඉන්නේ 150ක වට්ටමක්. වට්ටමක් කියනවටත් වඩා ගොඩක් සිංහලෙන් ඔයාලා දන්නේ ඔය වචනේ ඩිස්කවුන්ට් කියලා නේ. සිංහල වචනේ වට්ටම වුණාට ඔක දන්නේ ඩිස්කවුන්ට් එකක් කියලා. එහෙම නැත්නම් ගහලා තියෙනවා බෝඩ් සේල් 100ට මෙච්චරක් ඕෆ් 110ක් ඕෆ් මෙහෙම ඒවා ගහලා තියෙනවනේ. මෙන්න ඕෆ් ඒ දන්නේ ඕෆ් කියලා. දන්නවා ඔයාලා මට කියලා දෙන්න දෙයක්වත් නෑ ඔයාලා දන්නවා. මොනවද මේ 150ක වට්ටමක් කියන්නේ ඩිස්කවුන්ට් එකක් කියන්නේ එයාලා භාණ්ඩේ මිලෙන් 150ක් මේක කියුවේ කොහොමද 150ක් මේක කියුවේ 150ක් මේක කියවන්නේ 10% off 10% off සිංහලෙන් කිව්වොත් 110ක් අයින් කරනවා off කියන්නේ අයින් කරනවා අඩු කරනවා right එහෙනම් මේ 110ක් මේ 150ක් මෙන්න මේවට තමයි ප්‍රතිශත කියලා කියන්නේ. ඒ කිව්වේ තේරුන්නේ නැහැ. තාම තේරුන්නේ නැහැ. මෙන්න මේ ලකුණ පාවිච්චි කරලා තියෙන ඒවට තමයි ප්‍රතිශතයක් කියලා ඇත්තටම කියන්නේ. තේරුන්නේ නැහැ වැඩි. මොකද්ද ලකුණවත් මොකද දන්නේ. මේකට තමයි දරුවනේ ප්‍රතිශත ලකුණ කියලා කියන්නේ. ප්‍රතිශත ලකුණ මෙන්න මේ විදිහට තමයි සංකේතාත්මක වෙන්නේ. නම් ප්‍රතිශතයක් කිව්වම ඔන්න ප්‍රතිශත ලකුණ. හරි. කියවන විදිහත් එක්කෙමු මේකට
150ක වට්ටමක්. ඕක කියුවේ 100ට 50යි කියලා. 100ට 50. 100ට 50 තමයි ඔය ලියලා තියෙන්නේ. මෙන්න මේක. ඊට පස්සේ මේක ගත්තොත් 100ට 10. 100ට 10. 100ට 10. ඔයාලට අඳුර ගන්න පුළුවන් අලුත් දෙයක් තියෙනවා මෙතන. අඳුර ගන්න පුළුවන් දෙයක් මම කියන්නේ. අලුත් හැබැයි අඳුර ගන්න පුළුවන් දෙයක්. දැන් normal පිට 50 කිව්වොත් ලියන්නේ මෙහෙමනේ 50 ලියන්නේ. normal පිට 10 විතරක් කිව්වොත් 10 ලියන්නේ මෙහෙමයි. 100ට කියලා කිව්වහම මෙන්න මේක 100ට 50 කියලා කිව්වහම ඕකට තමයි ප්‍රතිශත ලකුණ දෙන්නේ. මේකෙත් 100ට කියලාමයි තිබ්බේ. ඔන්න ඕකටයි ප්‍රතිශත ලකුණ දෙන්නේ. හරි නේද? ඔන්න දැන් පොඩි කතාවක් ලාවට තේරුණා. ලොකුවට නෑ ලාවට තේරුණා. අපි උදාහරණත් එක්ක ඉස්සරහට යමු. පාඩමේ ලොකුවට නෝට් දාගෙන බොරුවට දඟලලා වැඩක් නෑ ඇත්තටම. මේක තේරුම් ගන්න ඕනේ ඒවා ටික හොඳට ඔලුවට දාගන්න. ඇඟට වදින්න තේරෙන්න ඕනේ. හොඳට තේරෙන්න ඕනේ මේක ලස්සනට Tamanට සමීප වෙන්න ඕනේ තමන් එදිනදා ජීවිතේ කරන දේවල් ටික. එතකොට තමයි මේවට හරි උත්තර ලියා ගන්න පුළුවන් ඊටම අඩු කාලේ. නැත්තම් කල්පනා කර කර කාලේ නාස්ති කරන්න වෙනවා සෑහෙන්න. හරි. කලබල වෙන්න එපා. මාර ලීසි පාඩම. මාරම ලීසි. ඇත්තටම ලීසි. හරි. රයිට්. දැන් අහගන්න හොඳට. මම කඩේට යනවා. මෙන්න මේ බෝඩ් එක දාලා තියෙන කඩේට යනවා. ගිහිල්ලා මම ගන්නවා රුපියල් 50ක් වටින ලීන්සුවක්. අපි හිතමු රුපියල් 50ක ලීන්සුවක් තියෙනවා කියලා. මොන මම ගන්නවා 50ක ලීන්සුව. මම මේ ලීන්සුව අරගෙන මේ ලීන්සුව මොන 50 ලීන්සුව මම ලීන්සුව අරගෙන කිසිදු මුදලක් කඩේට නොගෙවා ලීන්සුව අරන් ගෙදර එනවා. හරිද? එයි එයාලා දාලා තිබුණේ 50ක් ගන්න 50ක වට්ටමක් දෙනවා කියලා. ඒ හින්දා මම ලීන්සුව අරන් ගෙදර එනවා. මට එන්න දෙයිද කඩේ? සල්ලි ගෙවන්න නැතුව මේක අරන් එන්න දෙයිද? ඇත්තටම දෙයිද? දෙන්නේ නැහැ නේ. එහෙනම් 50ක් අඩු කරනවා කිව්වේ 150ක වට්ටමක් දෙනවා කිව්වේ. තේරුන්නේ නැහැ නේ. මේ 100ට කියලා කියන්නේ ඇත්තටම 100ට නෙවෙයි. තේරුන්නේ නැහැ. මොකක්ද ඒ කිව්වේ? 100ට 50 කියලා කියන්නේ ඇත්තටම 150ක් නෙවෙයි. ඔක්කොම ටික 100යි නම් හොඳට අදහස තේරුම් ගන්න. කඩෙන් ඔයාලා රුපියල් 100ක මොනවා හරි ගන්නවා නම් 100ක ගන්න ඕනේ. ගත්තොත් 50ක් අඩු කරනවා 50ක් ගෙවන්න කියලා තමයි මේ කියන්නේ. ඒ කියන්නේ 50 බෙදෙනවා කියන හරියටම භාගයක්නේ. ඔයාලා මොනවා හරි ගත්තොත් ඔයාලා භාගයක් ගෙවන්න ඉතුරු භාගය අපි අඩු කරන්නම් කියන එක තමයි මේ 100ට 50 කියන එකේ අදහස. එහෙනම් ඇත්ත කතාව මේ 100ට 50 කියලා කියන්නේ භාග සංඛ්‍යාවක් විදිහට ලියන්න පුළුවන් 100න් 50ක් අඩු කරන්න. ඔයාලා 100ක මොනවා හරි ගත්තොත් 50 අඩුවීමක් තමයි වෙන්නේ. ඉතුරු 50 ගෙවන්න. දැන් 50ක ලේන්සුවක් ගන්න මිනිස්සේ 50ම අඩු කරන්නේ නෑනේ. අපි 100ක දෙයක් ගත්තොත් හොඳට තේරුම් ගන්න. ගන්නේ 100ක දෙයක්. ගත්තොත් 50ක් අඩු වෙනවා 50ක් අපි ගෙවනවා. හරිනේ? 100න් 50ක් කියන්නේ 100න් 50ක් කියන්නේ 50ව දෙකක් 100යි 50ක් අඩු කරා අපි 50ක් ගෙවුවා. ඒ කියන්නේ භාගයක් අඩු වුණා භාගයක් ගෙවුවා. හරියටම අර මුදලෙන් දෙකෙන් එකක් අඩු කරා යාලා දෙකෙන් එකක් අපි ගෙවුවා. එහෙනම් මේ 50 දෙකට බෙදුවාම එයාලා 25ක් අඩු කරයි ඉතුරු 25 අපිට ගෙවන්න සිද්ධ වෙනවා. 25ක් අපි යාලට ගෙවන්න ඕනේ. පැහැදිලිද කතාව? 50ක් අඩු කරනවානේ කියලා අරන් යනවා ලීන්සු 50 ලීන්සු. මුටි ගන්න තමයි වෙන්නේ ඕක කරොත්. නේද? හොඳට අදහස තේරුම් ගන්න. 100ට 50 කියන්නේ 100ක් තිබ්බොත් කියලාමයි කියන්නේ 100ක් තිබ්බොත් 50. මම ඒක ඉස්සෙල්ලා කිව්වේ
මේකේ අදහස ඇත්තටම 100 නෙවෙයි. එහෙනම් බොරුවට 100ද? නෑ. ඇත්තටම 100 නෙවෙයි කියන්නේ එතන ඔක්කොම තියෙනවා සමස්තය. මුළු ගාන 100යි නම් 50ක් අඩු වෙනවා. පැහැදිලිද කතාව? මුළු ගාන 100යි නම් මුළු ගාන 50යි නම් කීයක්ද අඩු වෙන්නේ? 100ට 50 නම් මෙන්න අහගන්න සිද්ධිය. 100ට අඩු වෙන්නේ 50 නම් මේ අඩු වෙන මුදල 50 නම් 50ට කියද්දී 50 හැදෙන්නේ 100 භාගින්නේ 100 දෙකෙන් බෙදුනොත් තමයි 50 හැදෙන්නේ. එහෙනම් 50 දෙකෙන් බෙදුනහම ප්‍රමාණයක් තමයි අඩු වෙන්නේ. එහෙනම් අඩු වෙන්නේ ඇත්තටම 50 දෙකෙන් බෙදුනහම 25ක ප්‍රමාණයක්. ඕක තමයි කතාව. තේරුණාද සිද්ධිය? හරිම ලේසි කතාවක් කිව්වේ. හැබැයි ටිකක් අමුතුයි. ලේසි අමුතුයි. ඒ කිව්වේ අලුත් දෙයක්. කලබල වෙන්නම එපා. හිමීට ලස්සන ගේමක් දෙන්න. හරි. මම හිතනවා මේ සිද්ධිය හොඳටම පැහැදිලි ඇති කියලා. එහෙනම් අඩු වෙන්නේ 25යි ඉතුරු 25 ගෙවන්න. හරි. මේකටම තව උදාහරණයක් සෙට් කරන්නම් මෙහෙම. මේ ගානට. දරුවනේ කවුරු හරි ගිහිල්ලා කලිසමක් ගන්නවා. කලිසමක්. අපි හිතමු රුපියල් 1000ක කලිසමක් ගන්න කියලා. කලිසම ගද්දී කලිසමේ වටිනාකම ඔන්න රුපියල් 1000යි. ඔන්න කලිසම නෑ. හරි. කලිසම රුපියල් 1000යි. කලිසම රුපියල් 1000යි නම් මේ කලිසම රුපියල් 1000යි නම් දැන් කඩෙන් කියනවා රයිට්. අපි 50ක් අඩු කරනවා කියලානේ කිව්වේ. අපි 50ක් අඩු කරන්න. ඔයා 950ක් ගෙවන්න කියලා කියනවා. සාධාරණයිද? පට්ට අසාධාරණයි. ඇයි? එයාලා පුරුදු වෙලා තියෙන්නේ මෙන්න මේ සංකේතය දාලා ඔයාලා 100ක ගන්නකො 50ක් අඩු කරන්නම් කියලා. එතකොට 200ක ගත්තත් 50ට අඩු කරන්නේ නැහැ. 200 හැදෙන්නේ 100කුයි තව 100කුයි. දැන් 100කුයි 100කුයි 100කින් එයාලා 50 අඩු කරනවා. මේ 100නුත් 50 අඩු වෙනවා. පැහැදිලිද කතාව? දැන් සමස්ත 1000යි. 1000යි කියන්නේ මෙන්න සිද්ධිය 100ෙන් නම් එයාලා අඩු කරන්නේ 50යි. එකඟයි. 1000ෙන් නම් කොච්චර අඩු කරන්න ඕනේද? කොහොමද හොයන්නේ? අපි ඉගෙන ගත්තනේ මොනවද ඉගෙන ගත්තේ? අපි ඉගෙන ගත්තනේ අනුපාත 100ට 50යි අඩු කරේ. අනුපාත පාඩම ඉගෙනගෙන මේ ඉන්නේ. ලස්සන දේ තේරුම් ගන්න. 100ට ඔන්න අඩු කරපු ගාන 50යි. 100ට 50ක් අඩු කරේ. හරි. මම මේ ඕන නැති එකක් ලිව්වේ උනාට තේරුම් ගන්න. ඒකයි මේ ඉතලයක් දැම්මේ කියලා කියන්නයි මේ ලිව්වේ. මෙතනත් ඒ වගේමයි. එතකොට මේ පැත්ත දෙකෙන් බෙදුණා නම් මේ පැත්ත දෙකෙන් බෙදෙන්න ඕනේ. ඕක තමයි කිව්වේ. දැන් එහෙනම් 150 කියලා ඔහොම තියනවනම් 100,000 වෙන්නේ 10න් ගුණ වුණොත් මේ පැත්ත 10න් ගුණ කරනවා නම් අනුපාත නීතියට අනුව මෙයා 10න්ම ගුණ වෙන්න ඕනේ. නම් 50 10න් ගුණ කරපුවාම 500යි. එහෙනම් අපි 1000ක කලිසමක් ගන්නවා නම් එයාලා 500ක් අඩු කරන්න ඕනේ. අපි ගෙවන්නේ 500යි. ඕක තමයි ප්‍රතිශත ලකුණෙන් කියවෙන්නේ. පැහැදිලිද කතාව? හොඳටම තේරෙන්න ඕනේ දැන් වැඩි. එහෙනම් තේරුම් ගන්න 100යට කියලා 100න් ගානක් භාගයක් විදිහට තියෙනවා. මෙන්න මේ විදිහට තියෙනවා නම් හොඳට තේරුම් ගන්න, ලස්සනට තේරුම් ගන්න. භාග සංඛ්‍යාවක යටට ඉන්නේ 100 නම් ඒක ඒ 100 නැතුව 50 කියලා විතරක් ලියලා මේ ලකුණ ප්‍රතිශත ලකුණ දාලා ලිව්වහම මෙයාට තමයි කියන්නේ ප්‍රතිශතය කියලා. මෙන්න ප්‍රතිශතය. එහෙනම් දරුවනේ හොඳට තේරුම් ගන්න ප්‍රතිශතය කියන මේක හැදුනේ කොහොමද? භාගයකින්. මේක භාගයක් නේ. මේක භාගයක්. භාග සංඛ්‍යාවක්. භාගයක්ම තමයි ප්‍රතිශතයක් විදිහට ලිව්වේ. හොඳට තේරුම් ගන්න. මෙහෙම 50 කියලා ප්‍රතිශත ලකුණ තියනවා කියන්නේ 50ට 100ක් ඉන්නේ.
100ට 50 කියලා කිව්වේ ඒකයි. 100ට කියන්නේ 150යි කියන්නේ 150යි 150යි කියලා ගෑගන්නේ මේ පොලේ බඩු විකුණද්දි ඒ මොනවද කියන්නේ? ඒ යාළ කියන්නේ ඒ අනුපාතය මොනවා හරි 100කට මොනවා හරි 50. ඔය සේල් වල එහෙම දැකලා ඇති ඔයාලා. ඔය නුවර ටොරින්ටන් එකේ නම් අඩුයි දැන්. අර ක්ලබ් ටවර් එක ගාවින් නම් ඇවිදගෙන එනකොට උච්චෙට් එක පැත්තට අර උඩ අලුතෙන් හදලා තියෙන අර නිකන් කඩයක් නෙවෙයි ඒ කියන්නේ අර ඔහේ රෙදි දාගෙන විකුණන්නේ නිකන් අර පේමන්ට් එකේ වගේ. ඒතකොට කියනවනේ එකක් මෙච්චරයි මේක මෙච්චරයි මෙච්චරකට ආ එහෙම කියන්නේ දෙකක් ගත්තොත් එකක් නොමිලේ. ආ ඒ වගේ කියන්නේ ඒ වගේ කියනවා අහලා තියෙනවද නැහැ 150යි කියලා 150යි කියන්නේ 150යි ගන්න 150ක් ඕෆ් මේ වගේ සිද්ධියක්. එයා මුදලෙන් භාගයයි ගන්න. ඔබෙන් 100ක එකක් ගත්තොත් 50යි ගෙවන්න ඕනේ. රයිට්. නාවක තමයි කතාව. නම් හොඳට ඔළුවේ තියාගන්න. 100ට කියන්නේ 100කින් ඔක්කොම 100කින් ඔක්කොම දේවල් 100යි ඒකෙන් 50යි. මේක ගත්තොත් 110 කියන එකේ තේරුම ගමු වෙනවා. 110 කියන එකේ තේරුම එනවා ඔක්කොම දේවල් 100කින් ප්‍රතිශත ලකුණ කියන්නේ 100කින් 10යි කියන එකයි ඔකේ අදහස. පැහැදිලිද? හරි. මම වැඩි විස්තරයක් ලියන්න නම් දෙන්නේ නැහැ. මේක ඔළුවේ තමයි තියෙන්න ඕනේ. ඒ නිසා ඔයාලා පළවෙනියට ප්‍රතිශත කියලා මාතෘකාව ලියලා හිතන වරහන් ඇතුලේ ප්‍රතිශත ලකුණක් දාගන්න. ආය ප්‍රතිශත ලකුණ මෙලෙස ලියනු ලැබේ කියලා කාලේ නාස්ති කරලා බොරු හැලි කියලා වැඩක් නැහැ. මෙහෙම දාගන්න. ඊට පස්සේ මෙන්න මේක ලියලා 150ක වට්ටම් කියලා ලියලා ඒක පැහැදිලි කරන විදිහ ලියලා මෙන්න උදාහරණ දෙක ගන්න. මෙන්න එක උදාහරණයක් මේ ගත්තා. ලේන්සු මෙන්න කලිසම. මේ ලේන්සු රුපියල් 50යි මේ කලිසම රුපියල් 1000යි. එහෙම වුණොත් කීයක්ද අඩු වෙන්නේ කියලා තමයි මේ හොයාගත්තේ. ඔය ප්‍රතිශත වලින් තමයි හොයාගන්නේ. ඒ ටික ලියලා ඉවර කරලා ඊළඟ උදාහරණයේ විදිහට 110ක් ඕෆ් කිව්වොත් කියවන්නේ 100ට 10යි කියලා. මෙහෙම නෙලියුවේ ඒක භාගයක් විදිහට ලියනවා 10 තමයි යටට 100. වැදගත්ම දේ ඔළුවේ තියාගන්න මේ භාගයක් විදිහට ලියද්දී ප්‍රතිශතයක් භාගයක් කරද්දී යටට 100ක් එනවා උච්චරයි කියලා. දාගන්නකො පැහැදිලි සටහනක්. හොඳට පැහැදිලිව ලියා ගන්න. මීට ලියා ගන්න කමක් නැහැ. හොඳට පැහැදිලිව ලියා ගන්න. ආයෙ නෝට් දාන්න ඕනේ නැහැ එතකොට. කතාවක් විදියට මතක තියාගන්න.
right ඉවරයි තියෙන්නේ හැමෝම ලියලා. හරි. දැන් මාර වැදගත් දෙයක් කියන්න සහ කරන්න යන්නේ. දැන් ඔයාලට මම මේ පැහැදිලි කරපු ටිකෙන් පොඩි දෙයක් හොඳටම තේරෙන්න ඇති. ප්‍රතිශතයක් හැදුනි භාගකින් කියන කතාව. මේ ඔක්කොම අමතක කරන්න. දැන් මේ කිව්ව කතාව ඔක්කොම අමතක කරන්න. කරලා මේ ප්‍රතිශතයක් හැදුනේ කොහොමද කියලා විතරක් බලන්නකෝ. දැන් 150 කියන ප්‍රතිශතේ හැදුනේ කොහොමද කියලා බැලුවොත් ඒක හැදිලා තියෙන්නේ 150 කියන භාගෙන්. මේ කිව්වේ එන මේකෙන් 150 මේ තිබ්බ භාග සංඛ්‍යාව තමයි ප්‍රතිශතය විදිහට ලියවිලා තියෙන්නේ. ඔන්න ඕකයි වැදගත්. ඒ කිව්වේ ඕනම භාග සංඛ්‍යාවක් හරය 100 වෙන්න තියෙනවා නම් කලබල වෙන්න එපා. හරය 100 නම් යටට 100 නම් ඉන්නේ ලියන්න පුළුවන් ප්‍රතිශතයක් කියලා. මෙන්න මේක තමයි ඇත්තටම කතාව. හරිද? අපි ගන්නවා මේකෙදී පොඩි කොටුවක් මෙන්න මේ විදිහට. කොටුවක් කිව්වේ සම චතුරස්‍රයක්. හරිද? අරන් මේක කොටු සමාන කොටු 100කට බෙදනවා. මේ බලන්නකෝ. මෙහෙට ඉරි 10ක් ගන්නවා. ඔන්න බලන්න. මම පළවෙනියට බෙදා ගන්නම් මැදි. ඔන්න දෙකට බෙදුනේ. ඔය කොහොම බෙදනවද දරුවෝ? කොටස් 5කට. දැන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. මේ පැත්තටත් එහෙම. 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. හරිද? ඔන්න කොටු 100ක් තියෙනවා. මෙහෙට 10යි මෙහෙට 10යි. කොටු 100ක් තියෙනවා. දැන් මේ කොටු 100න් මම එක කොටුවක් ගත්තොත් මේ වගේ එකක් ගත්තොත් භාගයක් විදිහට ලියන්න දන්නවනේ. කොහොමද ලියන්නේ? ඔක්කොම කොටු 100ක් තියෙනවා. සමස්තය ඔක්කොම කිව්වේ සමස්තය. ඔක්කොම 100ක් තියෙනවා. හරි. ඔක්කොම 100ක් තියෙනවා. ඒ 100න් අපි ගන්න එකයි 100න් එකයි එහෙම. ඔන්න භාගය. මේකෙන් කොටු 5ක් ගත්තොත් 100න් 5යි. 100න් 5යි. හරි. මේකෙන් කොටු 20ක් ගත්තොත් භාගයක් විදිහට ලියුවා ඔක්කොම 100යිනේ තියෙන්නේ. 100න් 20යි. මේකෙන් කොටු 75ක් ගත්තොත් 100න් 75. හරි නේද? ඔන්න මම භාග සංඛ්‍යා ටික ලියාගත්තා. මේ ලිව්ව හැම භාග සංඛ්‍යාවකම විශේෂත්වය සමස්තයක් විදිහට ගත්තාම යටට ඉන්නේ හරය විදිහට ඉන්නේ හැම එකේම 100. මෙන්න මේ වගේ හරය 100යි නම් මේක භාග විදිහට කියවන්නේ 100න් 1යි 100න් 5යි 100න් 20යි 100න් 75යි. ඒ කිව්වේ මේ 100න් කියලා තමයි හැම භාගයක්ම ඉන්නේ. යටට 100 ඉන්නේ. ඔන්න ඔහොම වෙලාවට මෙයා ප්‍රතිශතයක් විදිහට ලියන්න පුළුවන්. ඔය 100 අයින් කරලා යටට ඉන්න 100 අයින් කරලා 1යි 5යි 20යි 75යි විදිහට. මොම ලියන්න පුළුවන්ද? මේම ලියුවොත් නම් වැරදි පුතේ. ඇයි? 1 කියලා දැම්මොත් 100න් එකක් නෙමෙයි එකක් කියන්නේ ෆුල් එකක්. අපි ගත්තේ ඔක්කොම තිබ්බ එක මේ ෆුල් එක 100ට බෙදලා ඒකෙන් එකයි ගත්තා. එහෙනම් මේක හරය නැතුව 1 කියලා විතරක් ලියනවා අපි ප්‍රතිශත ලකුණ පාවිච්චි කරමු. 100ට 1යි 100ට 5යි 100ට 20යි 100ට 70යි. ඒ කිව්වේ මේකේ අදහස මේ ලිව්ව ඔක්කොගේම අදහස 100ට 100ක් ගත්තොත් කොච්චරද? උදාහරණයක් මම කියනවා මැත්ස් නම් 150ක් වගේ ෆේල් වෙනවා. 150ක් වගේ ෆේල් වෙනවා කියන්නේ තේරුම් නැහැ.
ළමයි 100ක් ගත්තොත් 100 දෙනෙක් ගත්තොත් 50 දෙනෙක් වගේම ෆේල් වෙනවා. ඒ කිව්වේ 50 දෙනෙක් ෆේල් වෙන්නේ නැහැ. 50කටම කෙලවෙනවා. 50ක් වගේම කෙලවෙනවා. නම් භාගයක් විදිහට ගත්තොත් 100 දෙනෙක් ගත්තොත් 50ක් ෆේල්. 100 දෙනෙක් ගත්තොත් 50. මෙන්න ප්‍රතිශතයේ විදිහට ලියන්න පුළුවන්. එහෙනම් දැන් දන්නව මොනවද ප්‍රතිශත කියලා ලියන්නේ? අනේ 100න් තියෙන භාග 100 වෙනුවට මේ ලකුණ දාන්න. උච්චරයි කතාව. ඔන්න ප්‍රතිශත හැදෙන හැටි. දාගන්න මෙන්න මේ 4. කොටු වඳින්න අවශ්‍ය නැහැ. කොටු වඳින්න අවශ්‍ය නැහැ. මට කියන්න ඕන උනේ 100න් ප්‍රමාණයක් තමයි ගන්නේ කියන කතාව විතරයි. නිසා කොටු වඳින්න අවශ්‍ය නැහැ. නිකන් දාගෙන භාග සංඛ්‍යා ටික 100න් 1 100න් 5 100න් 20 100න් 75 කියලා එයාව පරිවර්තනයක් දාලා ලියන්න භාගය වෙනස් කරලා ප්‍රතිශතයක් විදිහට. ලේසි නේද වෙන්නේ? හරිම ලේසි. හරි. ඔහොම තිබ්බොත් ලේසි. ඔහොම තිබ්බොත් ලේසි කියන්නේ 100ට අර කොටුව දැන් මම මේ මගපු කොටුව 100ට බෙදලා තිබ්බොත් ලේසි. ඕක 100ට බෙදලා තිබ්බේ නැත්නම් තමයි කේස් එක. දැන් හිතන්නකෝ කවුරු හරි සමස්තය විදිහට තියෙන කොටුව සමාන කොටස් 4කට බෙදලා ඔන්න සමාන කොටස් 4කට බෙදුවා. 4කට බෙදලා එක කෑල්ලක් ගන්න. දැන් හොඳට අහන්න. ප්‍රතිශතයක් විදිහට ප්‍රමාණය ලියන්න කලින් භාගය ලියා ගන්න කියලානේ කිව්වේ. කලින් එකේ කොටු 100ක් තිබ්බා 100න් එක කොටුවක් ගත්තාම 100න් එකයි කියලා ලියන්න. ඒ විදිහට මෙතන කොටු ගාන ගත්තොත් සමාන කොටු 4ක් ඔක්කොම තියෙන්නේ. එහෙනම් ඔක්කොම කොටු ගාන 4යි. ඕකෙන් එක කොටුවයි අපි ගන්නෙ. ඕක තමයි කතාව. දැන් මේක ප්‍රතිශතයක් විදිහට ලියන්නේ කොහොමද? ලියන්න බෑනේ. ඇත්තටම බෑ දරුවනේ. ඇත්තටම බෑ. එයි යටට භාග සංඛ්‍යාවක යටට 100 තිබ්බොත් ඒ කියන්නේ ඔක්කොම තියෙන ඒවා ටික ගොඩවල් 100කට ගත්තොත් 100ක් තිබ්බොත් කීයක් හරි ගත්තොත් තමයි ප්‍රතිශතයක් විදිහට ලියන්නේ. මේක ඉතින් 100ක් නෑනේ 4යි තියෙන්නේ. 4ක් කරන් බෑ. යටට අනිවාර්යෙන් 100ක් ඉන්න ඕනේ. යටට අනිවාර්යෙන් 100ක් ඉන්න ඕනේ කියලා කියන්නේ මේ විදිහට හරය 100ක් වෙලා තියෙන්න ඕනේ නැත්නම් ප්‍රතිශත කරන්න බෑ. ඉතින් මේක බැක් ගාලා නිකන් ඉන්නේ නැතුව පොඩි වැඩක් කරලා මේක 100 කරගන්න try එකක් දෙන්න ඕනේ. අපි තුල්්‍ය භාග ඉගෙන ගත්ත මතකයි නේද? දශම සහ තුල්්‍ය භාග. දශම කරද්දී එහෙම ඔය තුල්්‍ය භාග ගැන ගොඩාක් කතා කරේ. අනුපාතවලදීත් ඉගෙන ගත්ත තුල්්‍ය අනුපාත කියලා මතකද? මොනවද තුල්්‍ය භාග කිව්වේ? භාග සංඛ්‍යාවේ උඩයි යටයි කිව්වේ ලවය සහ හරය කියන දෙන්නම අරගෙන ඒ දෙන්නවම එකම සංඛ්‍යාවකින් ගුණ කරලා හරි බෙදිලා හරි හැදෙන අලුත් භාගයට කිව්ව තුල්්‍ය භාගයක් කියලා. දැන් ප්ලෑන් කරන්න ඕනේ මේක ප්‍රතිශතයක් විදිහට ලියන්න. ප්‍රතිශතයක් විදිහට ලියන්න නම් මෙයාගේ හරය 100 වෙන්න ඕනේ. ප්ලෑන් එක හරය 100 කරන එක. කොහොමද 100 කරන්නේ? 4 කීයෙන් හරි ගුණ කරන්න 100 කියලා හදාගන්න. 4 කීයෙන් හරි ගුණ කරලා 100 හැදෙනවා. හිමීට කල්පනා කරන්න. 4 සිද්ධ නැහැ. 4 ඒව 10ක් 40යි. තව 10ක් 40යි. එතකොට 80යි. 20ක් 4 ඒව 5. ඔහොම ගන්න ගියොත් අමාරුයි ටිකක්. ලේසිම විදිහ තමයි යෝග ගන්න. 100නේ හැදෙන්න ඕනේ. 4 කාගෙන් හරි ගුණ කරාම 100නේ හැදෙන්න ඕනේ. හැදෙන එක්කිනා 100නේ. 100 4න් බෙදන්නකො. 100 4න් බෙදන්න. 100 බෙදන්න 4ට. 100 දෙකට බෙදුවොත් 50යි. 50 දෙකට බෙදුවොත් 25යි. ඔන්න 100 4න් බෙදුවම 25යි. එහෙනම් මේ 4 25න් ගුණ කරන්න. මෙන්න 4 වරක් 25. 25 ඒවා 4ක් 25 ඒවා දෙකක් 50යි 4ක් කියන්නේ එහෙනම් 100යි. ඔන්න තුල්්‍ය භාගය යටට 100 හැදෙනවා.
ඒ තුල්ලේ භාග කියලා කිව්වේ. අපිට ඕන විදියට අපිට ඕන කට්ටියකින් මෙයාලා ගුණ කරන්න බෑ. යට එක්කෙනාව ගුණ කරනවා නම් උඩ එක්කෙනත් ඒ ගානෙම ගුණ විය යුතුමයි. එයි එහෙම කරන්නේ. දැන් හිතන්නකෝ ගෙදර අයියයි මල්ලි හරි අයියයි නංගි හරි අක්කයි නංගි හරි අක්කයි මල්ලි කවුරු හරි ඉන්නවා කියන්නකෝ. දෙන්නෙක් අපි ගමු අයියයි නංගි. මෙන්න ඉන්නවා අයියා පොර ඉන්නවා. එන්න නංගි පොර ඉන්නවා. හරි නෝන නංගි. හරි. දැන් අම්මා ගෙනල්ලා දෙනවා අයියට චොක්ලට් එකක්. අයියට ලොකු චොක්ලට් එකක් ගෙනල්ලා දෙනවා. රස පාටයි. කවර බැලුවම ආසයි දෙනවා අයියට අම්මා චොක්ලට් එකක් ගෙනල්ලා දෙනවා. මෙන්න අම්මා. හරිනේ ඔන්න අම්මා ගෙනල්ලා දෙනවා චොක්ලට් එකක්. නංගි බලාගෙන ඉන්නවද චූටි නංගි? අනේ අයියා පවුනේ අයියා කාපුවාවේ. මම බලන් ඉන්නම් කියලා බලන් ඉන්නවා. නෑනේ දානවනේ ගේස් එකනේ. අම්මා අයියට විතරයි චොක්ලට් ගෙනල්ලා දෙන්නේ. එනවනේ ගේමට. එයි අයියට දුන්නා මට දුන්නේ නෑනේ. ඉතින් රිදෙනවනේ නේ. අයියට විතරක් ඒ චොක්ලට් දුන්නේ මට දුන්නේ නෑනේ. අනේ කියලා ඉතින් අම්මා දෙනවා චූටි චොක්ලට් එකක් නංගිට. දැන් මොකද වෙන්නේ? අරේට ලොකු එකක් දෙනවා මට චූටි එකක් නෙන්න දුන්නේ. අර ඉවරයි මගේ කරත නෑ මේ චූටි එකක් දෙන්න දෙන්නේ කියලා කියනවා. වෙනස්කම් කරන්න බෑයි. අම්මගේ අයියා කියන්නේ අම්මගේ පුතා. අම්මගේ පුතා මේ. අම්මගේ දුව මේ. පුතා දුව කියන්නේ දෙන්නම දරුවෝ. මෙයාගේ දරුවෝ මේ. එකම දෙන්නේ එක වගේ දෙන්නේ. අයියයි නංගි කියන්නේ එක වගේ දෙන්නේ අම්මට. අම්මට පුතත් එකයි දුවත් එකයි. එහෙනම් සමානව සලකන්න ඕනේ. වෙනස්කම් කරන්න බෑ. එහෙනම් මෙයාට දෙන්නේ මොනවද? ඒ සයිස් එකෙන්ම ඒකෙන්ම මෙයාට දෙන්න ඕනේ. එහෙම දෙන්න දේවල් දෙකක් නැත්තම් මේක හරියට දෙකට බෙදලා මෙයාට කොටසයි මෙයාට කොටසයි දෙන්න සිද්ධ වෙනවා. නැත්තම් දාන නංගි ගේත් එකනේ. නංගිට විතරක් දුන්නොත් අයියා බලාගෙන තින්නේ නේ අනේ නංගි ෂූට් ඉන්නේ කියලා බලන් ඉන්නේද? තමුසුල්ලෝ මමයි ලොකෝ මොනවද කලින් ඉවදුනේ කියලා කියනවා. ඔක තමයි සිද්ධිය. තේරුම් ගන්න මේ භාගයේ උඩයි යටයි ඉන්නේ එක වගේ දෙන්නේ. එයාට වෙනස්කම් කරන්න බෑ. මෙයා 25න් ගුණ කරනවා නම් උඩත් 25න් ගුණ කරන්න. එක්වරක් 25යි. ඔන්න දැන් වැඩේ හරි. ඒ වැඩේ හරි කිව්වා. අපිට ලියන්න ඕනේ භාග සංඛ්‍යාවක් හරය 100 වෙන එක. ඔන්න හරය 100යි. හරය 100යි නම් 100ට කියලා ප්‍රතිශත ලකුණ පාවිච්චි කර හැකි හරය වෙනකොට ලවය 25යි. එහෙනම් 100ට 25යි කියලා ප්‍රතිශතය ලියන්න පුළුවන්කම ලැබෙනවා. පැහැදිලිද? ලීසිංගේ වැඩි. හරය 100 තිබ්බොත් ලියන්න ගේමක්ම නැහැ. චූටි ගේමක්වත් නැහැ. 100 අයින් කරා උඩ තිබ්බෙක් කෙනා ලිව්ව ප්‍රතිශත ලකුණ ලැබෙනවා. 100 නැත්තම් 100 හැදුවා ලිව්වා. මේක නම් මට රූපෙත් එක්ක ඕනේද? රූපෙත් එක්ක ඕනේ. රයිට් දාගන්න හදාගන්න. පොඩි කොටුවක් දාන්න. දාලා හදන්න. මේ අයියලා නංගිලා අම්මලා දින්න ඕනේ නැහැ. රූපේ දාන්න කියලා කිව්වේ කොටුව දාන්න, හතරෙන් එක දාන්න, තුරුලේ භාග වෙන හැටි පෙන්නන්න හොඳටම ප්‍රමාණ. මේ අයියලා නංගිලා චොක්ලට් කියන්න ඉන්න ඕනේ නැහැ. අතට තියාගන්න වෙයි සිද්ධියයි එහෙම වෙන්නේ කියලා. එතකොට ආයෙව අටපාඩම් කර පාඩම් නිකන් වාද කරගන්න ඕනේ නැහැ. මේ මැත්ස් කියන හරි ලේසි සබ්ජෙක්ට් එකක් හරියට ඔළුවට දාගත්තොත් උදාහරණ වලින්. ඔයාලා එදිනෙදා කරන දේවල් වලින් ඔළුවට දාගන්න ඒක උඩ ඉවරයි වෙන්නේ. හරි. යම් තව චුට්ටක් ඉස්සරහට මේක තව චුට්ටක් ඉස්සරහට අරගෙන යන්න. හරි. තව භාග සංඛ්‍යාවක් ගමු ටිකක් වෙනස් එකක්. මෙහෙම එකක් ගමු. පහෙන් 3. දැන් මොකද කරන්නේ? ආයෙත් ප්ලෑන් කරන්න ඕනේ යට එක්කෙනා හරය 5 කියන එක්කෙනා 100 කරගන්න. ප්ලෑන් එක ඕක. එහෙනම් ප්ලෑන් එක ඇත්තටම යට 100 කරගන්න.
5 කීයෙන් ගුණ කරාමද 100 වෙන්නේ? නිකන් ඇඟට හිතෙන් හිතලා ගන්න පුළුවන් නම් හොඳයි. බැරි නම් කාලේ නාස්ති කරන්න එපා. පස්වරක් එක පස්වරක් දෙක කියලා බල 100 කෙලින්ම බෙදන්න පහින්. 100 පහෙන් බෙදුවනම් 20යි නේ. 100 පහට බෙදුවා. 10 පහට බෙදුවා 2යි පිටිපස්සේ බින්දුවයි 20යි. හොඳයි. 20ව පහක් ගත්තා නම් 100යි ඔන්න හැදෙනවා. යට එක්කෙනා භාගයේ හරය 20ෙන් ගුණ කරනවා නම් ලවය උඩ එක්කෙනා 20ෙන්ම ගුණ කළ යුතුයමයි අනිවාර්යයි. 3ක් 20ව 3ක් 60යි. එහෙනම් ප්‍රතිශතයක් විදිහට මෙයාව ලියන්න පුළුවන්. ඔන්න මෙතන 100 තිබ්බ එක්කෙනා ප්‍රතිශත ලකුණ උනේ. මෙතනත් 100 අයින් වෙනවා. එහෙනම් 60 විතරයි ලියන්නේ, ලවය විතරයි ලියන්නේ. 100 ප්‍රතිශත ලකුණ විදිහට. ඔන්න ඔතනින් ඔය විදිහට දානවා. ඕක තමයි කතන්දරේ. ඉවරයි. ඉවරටමත් ඉවරයි. දාගන්න. ඊවිලි උදාහරණයක් දාගන්න. දැන් මේ ටික බැලුවොත් ඔයාලට පේනවා. ඔයාලට හොඳ ආකාරව පේනවා මේ ටික බලපුවාම. මේ ටික බැලුවාම පේනවා මේ භාග ඔක්කොම අපි ගත්තේ හරි ලස්සන භාග නේද? ඒ ලස්සන භාග කිව්වේ හරයට වඩා ලවය පොඩි. ඒ කියන්නේ මොනවද මේ භාග? මේ නියම භාග තිබ්බොත් නේ. නියම භාග විතරද තියෙන්න පුළුවන්. අනේ නෑ. ඒකක භාග. හරි ඒකක භාග නියම භාග වගේනේ. මොකද උඩ එක වෙලා යට වෙන ලොකු එකක් කියන්නේ නියම භාග වගේ. ඒ කිව්වේ නියමෙට ලස්සනට තියෙන ඒවා. යටට වඩා හරයට වඩා උඩ පොඩි ඒවා මේ කතා කරේ. හරි. දැන් මම යනවා නියම නැති ඒවා. කැත ඒවා කියන්නේ. ලස්සන ඒවා කියවනේ මේවට කැත ඒවා. ඒ කියන්නේ මම යනවා විෂම භාගවලට. විෂම භාග. අර ෆිල්ම් එකේම නෙවෙයි යා. මේ ෆිල්ම් එකේ කතා කරන්නේ විෂම භාග තමයි යා. ඔන්න විෂම භාග. මොනවද විෂම භාග කිව්වේ? යටට වඩා උඩ එක්කෙනා ලොකුයි නම් මේ බලන්නකෝ. 2කින් 5. දැන් උඩ එක්කෙනා ලොකුයි. ඉතින් අපිට මොකද? ප්‍රතිශතවලදී අපිට වැඩක් නැහැ. උඩ ලොකුයිද පොඩිද අපිට වැඩක් නැහැ. අපි මෙන්න මෙහෙම වැඩක් තමයි කරන්නේ. ඉස්සල්ලා වගේම ප්ලෑන් කරනවා යට 100 නෙවෙයිනේ. යට 100 නම් අවුලක් නැහැ. කෙලින්ම 100 වෙනකොට ප්‍රතිශත ලකුණ දාලා උඩ ඉන්න එක්කෙනා ලියුවා ඉවරයි කතාව. හැබැයි දැන් යට 100 නෙවෙයිනේ. යට එක්කෙනා 100 කරගන්න ප්ලෑන් කරා. 2 100 කරා. ඒක නම් හිතා ගන්නත් පුළුවන්. 2 කීයෙන් ගුණ කරාමද 100 වෙන්නේ? 2 50න් ගුණ කරා. නැත්නම් 100 දෙකට බෙදන්න 50යි. නම් 50න් ගුණ කරා. උඩ එක්කෙනත් නෝමල් පිට 50න්ම ගුණ කරා. එහෙනම් උත්තරේ ගත්ත හැකි දෙවරක් 50 100යි යට හරි ප්ලෑන් එකට අනුව ආවේ හරි උඩ පස්වරක් 5 25යි පිටිපස්සේ බිංදුවයි 250යි කියන 50ව 5 250යි. ලස්සන භාගයක් තියෙනවා දැන් ලස්සනයි. හරි කැතයි. උඩ එක්කෙනා වැඩි කලබල වෙන්න එපා. අපිට වැඩක්ද උඩ වැඩිද යට වැඩිද වැඩක්ද නෑ. අපි එකම ප්ලෑන් එක යට 100 කරන. එකම ප්ලෑන් එක යට 100 කරන. එහෙනම් එකම ප්ලෑන් එක යට 100 කරන හින්දා යට 100 තියෙන හින්දා ඔන්න 100 වෙනුවට පාවිච්චි කරනවා ප්‍රතිශත ලකුණ. මෙතන 250ක් උඩට හිටියේ. එහෙනම් 250යි ප්‍රතිශත ලකුණ දානවයි කියන්නේ 100යට 250යි. ඔබ තමයි කතාව. මේකේ වැදගත්කම යටට වඩා උඩ ලොකු වැඩි වෙද්දි යටට වඩා උඩ ලොකු වෙද්දි විෂම භාග කියවනේ. අන්න ඒ වගේදී ප්‍රතිශතයේදී මේකෙන් කියන්නේ 100 කියලානේ. මේ 100ට කියලානේ කියන්නේ 100ට අඩු ඒවා එන්නේ නියම භාග තිබ්බොත්. උඩ පොඩි වුණොත් තමයි යටට වඩා උඩ පොඩි වුණොත් තමයි 100ට වඩා පොඩි ගණන් ප්‍රතිශතයට.
100ට වඩා ලොකු ගාණක් ප්‍රතිශතයට එන්න පුළුවන්. භාග සංඛ්‍යාවේ හරයට වඩා ලවය විශාලයි නම් මේ කිව්වේ ලවය ලොකුයි නම් උඩේ කෙනා ලොකුයි නම් විෂම භාගයක් නම් 100ට වඩා ලොකු ගාණක් තමයි ප්‍රතිශතය විදිහට ලියවෙන්නේ. රයිට්. ගන්න උදාහරණයක් විදිහට විෂම භාගයක්. ඒකේ දාගන්න විෂම භාගයක් තියෙන්නේ කියලා දාගන්න. විෂම භාගයක් තිබ්බයි කියලා අපිට වැඩක් ඕනේ නැහැ. අපි මුකුත් කරේ නෑ යන්නේ. ඔය තිබ්බ විදිහටම කරේ. හරි. දැන් ඔන්න මම ඊළඟ කොටසට යනවා. තව වර්ගයක් තිබ්බ නේද මිශ්‍ර සංඛ්‍යා කියලා. දැන් බලමු මිශ්‍ර සංඛ්‍යාවක් දුන්නොත් ප්‍රතිශතයක් කරන්නේ කොහොමද? කලබල වෙන්න එපා. මේක දෙමු හොඳ ගේමක්. මේ බලන්න. මෙන්න මෙහෙම එකක් තිබ්බොත්. මෙන්න මෙහෙම මිශ්‍ර සංඛ්‍යාවක් ඔයාලට දීලා තිබ්බොත්. මතකයි මිශ්‍ර සංඛ්‍යා කිව්වේ නේද? पूर्ण සංඛ්‍යාවකුයි භාග සංඛ්‍යාවකුයි දෙකක් තිබ්බහම 1යි 10න් 3 ගමු 1යි 10න් 3 මෙන්න මෙහෙම එකක් දුන්නොත් මේ තියෙන මොකද්ද මිශ්‍ර සංඛ්‍යාවක්. ඒ මිශ්‍රයි කියලා කිව්වේ 1 කියලා පූර්ණ සංඛ්‍යාවකුත් තියෙනවා 10න් 3 කියලා භාග සංඛ්‍යාවකුත් තියෙනවා. पूर्ण संख्याවක් සහ භාග සංඛ්‍යාවක් එකිනෙකට මිශ්‍ර වෙලා හැදෙන ඒවාට අපි කිව්වා මිශ්‍ර සංඛ්‍යා කියලා. මේ වගේ ගාණක් හම්බුනහම පළවෙනියටම කළ යුතු දේ තමයි මේ මිශ්‍ර සංඛ්‍යාව අපි දන්නව නේද 6 දී ඉගෙන ගත්තනේ. අය 7 දීත් මම කියලා දුන්නා. මිශ්‍ර සංඛ්‍යා කොහොමද විෂම භාග කරන්නේ? විෂම භාග කොහොමද මිශ්‍ර සංඛ්‍යා කරන්නේ කියලා ඉගෙන ගත්තා. දැන් එහෙනම් පළවෙනි පියවර මේ දීලා තියෙන මිශ්‍ර සංඛ්‍යාව ලියා ගන්න දරුවෝ විෂම භාගයක් විදිහට දන්නේ නැති අය. හිමීට කරමු අපි විෂම භාගයක් කොහොමද කරන්නේ? අපි භාග සංඛ්‍යාවේ හරය අරගෙන මේ හරය ගුණ කරනවා එයාගේ පූර්ණ සංඛ්‍යාවෙන්. මේ 10න් ගුණ කරනවා මේක. 10 වරක් 1 10යි ඒකට එකතු කරනවා මෙන්න මේ කොටස. නම් උඩ කොටස ලවය එකතු කරනවා ඒකට. හරය ගුණ කරා පූර්ණ සංඛ්‍යාවෙන් ලවය එකතු කරා. එතකොට ලැබෙන උත්තරේ තමයි අලුත් එක්කෙනාගේ අපි හදන එක්කෙනාගේ ලවය වෙන්නේ උඩට ඉන්නේ. 10 වරක් 1 10යි 10ට 3ක් 13යි උඩට එනවා 13ක්. යටට හරය හිටියේ 10ක් නේ. 10 10ම තමයි එයා ඒ විදිහටම යටට ඉන්නේ. යටට වඩා උඩ ලොකුයිනේ. ඒකනේ ඉතින් විෂම භාග කිව්වේ. ඉතින් අපි මේ මිශ්‍ර සංඛ්‍යාව දුන්නාම අපිනේ විෂම කරේ. අපි විෂම කරා. විෂම කරාට පස්සේ විෂම නීතියමයි. නෝමල් පිට නියම භාගවල කරපු සිද්ධියමයි. යට එක්කෙනා 100 කරන්නයි ප්ලෑන් කරේ. 10 100 වෙන්නේ කොහොමද? 10 වරක් 10න් තමයි 100 හැදෙන්නේ. එනම් තුල්‍ය භාග නීතිය පාවිච්චි කරලා හරය සහ ලවය දෙන්නම 10න් ගුණ කරනවා. එතකොට අපිට ලැබෙනවා 10 වරක් 10 100යි ඔන්න හරය 100 ප්ලෑන් එක හරි. 13 වරක් 10 130යි. දැන් එහෙනම් හරය 100 නිසා උඩේ එක්කිනා විතරක් ලියලා 130 විතරක් ලියලා මේ 100 වෙනුවට ප්‍රතිශත ලකුණ භාවිතා කරන්න පුළුවන්. නම් 100ට 130යි ඔන්න ලියන විදිහ. උච්චරමයි කතාව. ඉවරයි ඇත්තටමත් ඉවරයි. පාඩම ඉවරයි වගේ තමයි. ලොකු කොටසක් ඉවරයි. දැන් අපි දන්නවා එහෙනම් ප්‍රතිශත පාඩම ඇතුලේ
ඕන භාගයක් දෙන්න අපි ලියන්නම් ප්‍රතිශතයක් විදිහට කියන කොටස. එයාලා භාගය දෙයි අපි ලියමු ප්‍රතිශතය. කොහොමද ලියන්නේ? යටට 100 ඉන්න ඕනේ ප්‍රතිශතයක් විදිහට ලියන්න නම් ඕක තමයි නීතිය. යටට 100 නැත්තම් තුල්්‍ය භාගය කියන්නේ යටයි උඩයි දෙකම කීයෙන් හරි ගුණ කරලා යට 100 හදන එක තමයි ප්ලෑන් එක. යට 100 හැදුන ගමන් ඒක අයින් කරලා උඩ එක්කන විතරක් කියලා ප්‍රතිශත ලකුණ දාපුවම ප්‍රතිශතය වෙනවා ඔන්න නීතිය ඉවරයි කපා. දාගන්න මිශ්‍ර සංඛ්‍යා කියලා ඊතලයක් දාලා ලියන්න විෂම භාග කරලා තමයි හදන්නේ කියලා පෙන්වන්න ඕන හදන විදිහ. බලන්න කොච්චර ලේසියිද කියලා. right හරි නේද හැමෝම දැන් දන්නව නේද හැමෝම එහෙනම් භාගයක් කොහමද ප්‍රතිශතයක් විදිහට ලියන්නේ කියලා හරි හැබැයි මේ කරපු වැඩේ කරගන්න බැරි දරුවෝ පිරිසකුත් ඉන්නවා බැරි කියලා කිව්වේ එයාලට බැරි නෑ එයාලට අර ಗುಣ කරන චක්‍ර අනම්මනම් බැරි නිසා මේ වගේ ඒවා කීයෙන්ද ಗುಣ කරන්නේ යට එක්කෙනා කීයෙන් ಗುಣ වුණොත්ද 100 හැදෙන්නේ කියලා එකපාර හොයාගන්න බෑ. යාළුවෝ චුට්ටක් අමාරුයි. සමහරුන්ට අපේ නම් ක්ලාස් එකේ කවුරුත් නෑ එමනේ. අපි දන්නවනේ කෙටි ක්‍රම මම කියලා දීලා දිනවනේ ඔවා ಗುಣ කරන්න ඔක්කොම අපි පුරුදු වෙලා නින්. හැබැයි මෙහෙම කරන්නේත් නැතුව මේ දැන් කියලා දුන්න ක්‍රමේ කරන්නේත් නැතුව එහෙනම් මොන එකටද කියලා දුන්නේ? කියලා දුන්නේ ක්‍රමේ දැනන් ඉන්න බෑ. කොහොමද මේවා ප්‍රතිශත වෙන්නේ මොනවද ප්‍රතිශත කියන්නේ හොඳට දැනන් ඉන්න ඕනේ. ඒකයි කියලා දුන්නේ. මේක ඕන ගුරුවරයෙක් කියලා දෙනවා. දැන් ඔය උත්තර වෙලා උගන්නන්න පුළුවන්. දැන් මම කියලා දෙනවා කෙටි ක්‍රමයක්. භාගෙ දුන්න ගමන් මුකුත් නොකර එකපාර උත්තරේ ගන්න හැටි. මාර වැදගත් දෙයක් කරන්න යන්නේ හොඳට බලා ගන්න කිසි දෙයක් ලියන්න එපා. කිසිම දෙයක් ලියන්න එපා. දරුවනේ කලබල වෙන්න එපා. එයාලා දෙයි ඕන භාගයක්. මම සියලු වර්ග ගන්නම්. මම ගණන් 4ක් ඇසුරින් ඔයාලට කියලා දෙන්නම්. ඕන ගාණක් ගමු අපි. ඕන එකක් අහුවෙන්න. ඔය ඔක්කොම වර්ග ටික ගමු. එයාලා දෙයි ඕන භාගයක්. ඕන භාගයක්. ඕන භාගයක් ගන්න. 100න් ගමුකෝ අපි. 100න් 7. ඊට පස්සේ 20න් 3 ඊට පස්සේ ටිකක් කැටයකට යන් 25න් 45 ඊට පස්සේ තවත් කැට කරන්නම් 12න් 12නේ රඩිය ලොකු එකක් ගන්නවා මම මෙතන ගන්නවා 32කින් 8 බලන්න මොන ගාන දුන්නා
දැන් කලින් කියලා දුන්නේ යට 100 කරන්න කියලානේ. අමතක කරන්න වැඩි. ලේසිම ක්‍රමය මොන භාගය දුන්නා කල් යන්නේ වෙලා යන්නේ චක්‍රේ බැරි ප්‍රශ්න කිසිම ප්‍රශ්නයක් ඉන්නේ. ඔයාලා මේ දින ගාන මොක වුණත් කමන්නේ යාලා දින භාගයේ ಗುಣ කරන්න 100ට 100. මෙන්න මෙහෙම ಗುಣ කිරීම දාලා ප්‍රතිශත ලකුණත් එක්ක දාන්න 100ට 100. හරියනවද? හරියටමත් හරියනවා. චෙක් කරලා පෙන්නන්නම්. කරන්න ඕන වැඩේ විතරයි මම මේ කියන්නේ. ಗುಣ කරන්න ඕනේ 100ට 100. මොක දුන්නත් කමක් නැහැ. ප්‍රතිශතයක් කරන්න කියලා නම් කියන්නේ ಗುಣ කරන්න 100ට 100. ඕන භාගයක් දෙන්න කියන්න දෙන්නම් ගීම කියලා ලියන්න තියෙන්නේ. අපි නම් ಗುಣ කරන්නේ 100ට 100. දැන් කාලේ චුට්ටක්වත් නාස්ති වෙනවා. දැන් කලින් නම් හිත ඉන්න ඕනේ. 20 100 කරන්න නම් කීයෙන්ද ಗುಣ කරන්න ඕනේ. දන්නේ නැති කට්ටිය අනේ 20 ඒවා එකක් 20යි 20 ඒවා දෙකක් 40යි 20 ඒවා තුනක් 60යි අයියෝ. පේපර් එකතු කරගෙන නැත්තේ. ඒ නිසා කෙටි ක්‍රමය තමයි දාන්න ඕනේ. මෙහෙම දාගත්තා නම් ආයෙ 20 ඒවා මුකුත් බලන්න නැහැ ඉවරයි කතාව. මේ බලන්නකෝ. උඩ 100යි යට 100යි කැපිලා යනවා. උඩ යට ඉන්න කට්ටිය කැපෙනවනේ භාගවල. 7 විතරයි. ඊටු උත්තරේ 100ට 7යි. ඔන්න පිළිතුර. මේකේ මේ උඩ බිඳුවකට යට බිඳුවක් කැපෙනවා. හොඳට අහගන්න. 2යි 10යි. 10 දෙකෙන් බෙදන්න. 2ට 2 ඒවා 1යි 10ට 2 ඒවා 5යි. 3 වරක් 5 15යි. එහෙනම් ප්‍රතිශතයේ 100ට 15. හරිනේ? ඊට පස්සේ මෙන්න ඊළඟ එක 25යි 100යි ගත්තොත් 25ට 25 ඒවා 1යි 100ට 25 ඒවා 4යි. කැපෙනේම කපන්න. උඩයි යටයි කපන්නේ. උඩයි එහෙම කපන්නේ. මෙයයි මේ කපන්නේ. උඩයි යටයි කපන්නේ. හරි. දැන් 4 වරක් 45 45 ඒවා දෙකක් 90යි 90 ඒවා දෙකක් 180යි. ප්‍රතිශත ලකුණ දාන්න 100ට 100. right. ඉවරයි. දැන් බලන්න මේ වගේ ගාණක් ආවොත් එහෙම ඔයාලට ජීවිතේට හදන්න බැරි වෙනවා. ඇයි? 32 100 කරන විදිහක් කල්පනා කරවට 100 වෙනවද 32? 32 වරක් දෙක 64යි. තව 32ක් ගත්තොත් තව 30ක් 64ට දැම්මොත් 94යි. තව දෙකක් දැම්මොත් 96යි. 100යි දෙන්නේ නැහැ. හා කලබල වෙන්න එපා. මෙහිමද ගන්න කිව්වේ. උඩයට කැපෙන ඒවා කපන්න. අටට අට ඒවා එකයි. 32ට අට ඒවා 8 වරක් 4 32 වෙන්නේ 4යි. 4යි 100යි කැපෙනවා. කපන්න 4ට 4 ඒවා එකයි. 100ට 4 ඒවා 25යි. 25 වරක් 1 25යි මාරු අනේ උන්න 125යි මාර්ලීසි right උච්චරයි දරුවනේ මේක ලියන්න කලින් රතු පෑන අතට අරන් ලියන්න තරුවක් දාලා රතු පෑනින් තරුවක් දාලා ලියන්න තරු පේනවා මේ ක්‍රමෙන් ගියොත් අනේ ඩක් ගාලා ඉවර කර හැකි මේ වගේ ප්‍රශ්න දුන්නොත් ලියන්න ඕනෑම භාග සංඛ්‍යාවක් රතු පාටින් ලියන්න රතු පාටින් ලියන්න ඕනෑම භාග සංඛ්‍යාවක් ඕනෑම භාග සංඛ්‍යාවක් ඕනෑම භාග සංඛ්‍යාවක් ඕනෑම භාග සංඛ්‍යාවක් ප්‍රතිශතයක් බවට පත් කිරීම සඳහා 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 දී ඇති භාගය සිංහලෙන් ලියන්න දී ඇති භාගය මෙන්න මෙහෙම ලියන්න දී ඇති භාගය 100ට 100න් මෙහෙම ලියන්නේ 100ට 100 මෙහෙම ලියන්නේ 100 සහ ප්‍රතිශත ලකුණු 100ට 100න් අල්ලන්න දාන්න 100ට 100න් දී ඇති භාගය 100ට 100න් ගුණ කළ යුතුය 100ට 100න් ගුණ කළ යුතුය කතාව ඉවරටමත් ඉවරයි මොන භාගෙද දෙන්නේ අපි දෙන වාගේම right අපි දෙන්නේ 100ට 100න් ගුණ කරන එක විතරයි වෙන තියරි අනම්මනම් ඔක්කොම මතක කරගන්න කලින් කිව්වනේ යට කීයෙන් ගුණ කළ 100 හදන්න දිගයිනේ ක්‍රමෙන් ආයෙ පාවිච්චි කරන්න ඒක කියලා දුන්නේ දැනන් ඉන්න ඕනේ ඇයි ප්‍රතිශත එකපාර දුන්න ගමන් මං කිව්වොත් එයාලා භාග දෙයි 100ට 100 ගුණ කරන්න මුලට මෙහෙම කිව්වනම් ඔයාලා ප්‍රතිශතයක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ ඒක දන්නේ නැතුව 100ට 100 ගුණ කරනවා කියලා කිව්වොත් එහෙම ඔයාලා කටපාඩමක් හදාගන්න විභාගයට යන්න කලින් මතුරනවා වන්තරේ වගේ
භාගයක් දුන්නොත් ප්‍රතිශතයක් කරන්න 100න් ගුණ කරන්න 100න් ගුණ කරන්න 100න් ගුණ කරන්න කියලා මන්ත්‍රය වගේ ජප කර කර යනවා. එහෙම බෑ මේක. මේක තාර්කිකව ගිහිල්ලා තියෙන්න ඕනේ. මොකද්ද වෙන්නේ කියලා දැනන් ඉන්න ඕනේ. දන්නවා අපි දැන්. භාගයක යට 100 කරන එක තමයි ප්ලෑන් එක. ඉතින් එහෙම නට ඉන්නේ නැතුව ලේසියට ගන්න විදිය මොකක්ද? ඒක තමයි මේ විදිය. ඒකයි 100ට 100 ගුණ කරේ. හේතුවත් එක ඉගෙන ගන්න මාර ලේසි. ආයෙ හොඳටම මතක හිටිනවා. ගණන් හදද්දී මේ ක්‍රමය විතරක් පාවිච්චි කරන්න. ඔන්න මම යෝජනා කරා ක්‍රමය මේ ක්‍රමය පාවිච්චි කරන්න. කෙලින්ම 100ට 100 ගුණ කරන්න. කමක් නැද්ද ලකුණු දෙනවද? ලකුණු දෙනවා. සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. රයිට්. දාගන්න උදාහරණ ගණන් හතර. හරි. දැන් ඉවරයි. මේ පළවෙනි වර්ගයේ විදිහට අපි දැන් මේ ගොඩාක් වෙලා කතා කරේ ප්‍රතිශත කියන්නේ මොනවද කියලා සහ මොනවද මේ කතා කරේ ඕනම භාග සංඛ්‍යාවක් දුන්නොත් ප්‍රතිශතයක් බවට පත් කරන්නේ කොහොමද කියන එක තමයි කතා කරේ. ඕකෙම රිවර්ස් එක දෙන්නත් පුළුවන්. ආපස්සට ප්‍රශ්න දෙන්නත් පුළුවන්. ඒ කිව්වේ ප්‍රතිශතයේ මේ විදිහට දීලා භාගයක් විදිහට ලියන්න කියලා දෙන්න පුළුවන්. right. එහෙම කිව්වොත් මොකද කරන්නේ කියලා බලමු. ලියන්නකෝ අනුමාත්‍රකාව දී ඇති ප්‍රතිශතය අනුමාත්‍රකාවක් ලියන්න. දී ඇති ප්‍රතිශතය භාගයක් ලෙස දැක්වීම. දී ඇති ප්‍රතිශතය
භාගයක් ලෙස දැක්වීම. දී ඇති ප්‍රතිශතය භාගයක් ලෙස දැක්වීම. හරි. දැන් මේ ප්‍රතිශත එදිනෙදා ජීවිතේ ඔයාලට හම්බෙන්නේ කොහෙන්ද? විශේෂයෙන්ම ඔයාලට හම්බෙන්නේ ඉස්කෝලේ බලන්න රිපෝට් එකේ එහෙම ලකුණු දාද්දි පේපර් එකේ ලකුණු දාද්දි මැත්ස් පේපර් එකේ එහෙම ලකුණු දාද්දි 100න් කියලා භාගයක් විදිහට යටට 100 දාලා උඩට කීයද කියලා දාලා දෙනවද? බොහොම කලාතුරකින් තමයි ටීචර් කෙනෙක් එහෙම කරන්නේ. නැත්තම් ලකුණු දාලා පිටිපස්සෙන් ප්‍රතිශත ලකුණ තමයි දාන්නේ. අපි හිතමු කවුරු හරි මෙන්න මෙහෙම ලකුණක් අරන් තියනවා කියලා. 197ක් අරන් තියෙනවා. ඔන්න පේපර් එකේ යාගේ ලකුණ. මෙහෙම දාලා තිබ්බොත් මේකේ තේරුම මොකක්ද? මේකේ තේරුම මේක සිංහලෙන් කියවුවොත් 100ට 97යි කියන එක. හරි. එහෙනම් මේක පෙරළුවොත් කියන්නේ භාගයක් විදිහට ලියුවොත් ප්‍රතිශත ලකුණ දැම්මේ ඔකයි ඔක උගන්නලාවේ කලින් ප්‍රතිශත ලකුණ දැම්මේ භාග සංඛ්‍යාවේ යට ඉන්න 100 වෙනුවට නේද? ඔව්නේ. 100න් කියලා කීය හරි තිබ්බොත් කීය හරි උඩට ඉන්න එක්කෙනා එහෙම්මම ලිව්වා යට 100 වෙනුවට ප්‍රතිශත ලකුණ දැම්මා. ඕකනේ මම ඉගන්නේ. එහෙනම් දැන් මෙතනදී 97 ආවේ උඩට ඉන්නේ 97 හින්දා. 97ම තමයි ඉන්නේ. හරි 97 තමයි ඉන්නේ. ප්‍රතිශත ලකුණෙන් කියවෙන්නේ මේ 100න් 100ට කියලා. එහෙනම් භාගයක් විදිහට ලියද්දී අපිට කරන්න තියෙන එකම දේ හරයට 100ක් දාන්න තියෙනවා. මේකේ මේ තියෙන ගාන මේ ගාන ඒක ඉහින්මම ලවය බවට පත් වෙනවා. ප්‍රතිශත ලකුණ 100 වගේ කියන්නේ හරය තියෙන තැනට 100 විදිහට මාරු වෙනවා. ඔන්න ඔකයි උනේ. දැන් කලින් මම අර කෙටි ක්‍රමයේ මුලින්ම ඉගෙනුවා නම් මේක කියලා දෙන්න ගියාම අහනවා ඇයි ඔක දාන්නේ? ඇයි එකට 100 දාන්නේ කියලා. දැන් අහන්න දෙයක් නැහැ නේද? දැන් අපි ඉගෙන ගත්තනේ. අපි භාගයක යටට 100ෙන්ද ගත්තේ. හරි. එතකොට උඩට ගානක් ආවා. ඒ උඩට ගාන ලියලා අර යට 100 වෙනුවට තමයි ප්‍රතිශත ලකුණ පාවිච්චි කරන්නේ. එහෙනම් ප්‍රතිශත ලකුණ පාවිච්චි කරේ යට 100 වෙනුවට. එහෙනම් මේකේ අදහස යට 100යි කියන්නේ ඔක්කොම 100යි කියන්නේ. එහෙනම් ඔක්කොම 100යි කියන්නේ ඔන්න ඔක්කොම 100 දැම්මා. ඔන්න භාගයක් කරා ඉවරයි කතාව. හරි. පොඩි අවස්ථාවක් දෙන්න තව පොඩි වැඩක් වෙනවා මෙන්න මෙහෙම. මේකේ පොඩි වෙනස් සිද්ධියක් තියෙනවා මෙන්න මෙහෙම. 120 වගේ තිබුණා. 120 වගේ තිබුණා. මේක 100ට කියලානේ ගන්න. ඒක 100ට කියලා ගන්නෙ. ඒ කියන්නේ යටට 100යි. යටට 100යි. හරි. මේ ගාන තමයි උඩට එන්නේ උඩට 20යි. දරුවනේ භාගයක් ලියද්දි මෙහෙම ලිව්ව ගමන් චෙක් කරන්න ඕනේ උඩයි යටයි තව දුරටත් බෙදෙනවාද කියලා. ඉරි දෙක ගහන්න කලින් චෙක් කරන්න. මේක නම් 97යි 100යි බෙදෙන පොදු සාධක නැහැ. 97 සහ 100 කියන සංඛ්‍යා දෙකම එකම සංඛ්‍යාවකින් බෙදන්න බෑ. ඒ හින්දා තමයි මෙයා මෙහෙම නතර කරේ. දැන් මේකේ 100න් 20 කියන්නේ එහාට බෙදන්න පුළුවන්. අගට බිංදුවක් ඉන්නේ අගට බිංදුවක් ඉන්නේ බිංදු දෙක කපන්න පුළුවන්. මේ කිව්වේ මෙයක් 10න් බෙදන්න පුළුවන් මෙයක් 10න් බෙදන්න පුළුවන්. එහෙම කරාම අපිට එනවා 10න් 2යි. තව බෙදෙනවද? බෙදෙනවා නම් බෙදන්න ඕනේ. බෙදෙනවනේ අනේ. උඩ ඉන්නේ දෙකේ ගුණාකාර යට ඉන්නේ දෙකේ ගුණාකාර. එහෙනම් දෙකට දෙකේ ඒවා 1යි 10ට දෙකේ ඒවා 5යි කියලා මෙයාගේ අවසාන භාගය ලියන්න පුළුවන් 1 යට 5යි නැත්නම් 5න් 1යි කියලා. පැහැදිලිද? ආයෙ දෙන්නේ නැහැ ඉතින් 1 ඇවිල්ලා කියන්නේ ආයෙ නැහැනේ පොදු සාධක. ඔන්න සරලම ආකාරය. තුල්්‍ය භාග නීතියමයි පාවිච්චි කරේ. මතකයිනේ කලින් මෙහෙම එකක් දුන්නාම ගුණ කර 100 හැදුවා. දැන් 100 හරි 100 දාගත්තාම උඩයටයි දෙන්නම බෙදෙනවා නම් බෙදන්න පුළුවන් උපරිමයටම බෙදලා චූටිම විදිහට සරලම ආකාරයෙන් තමයි උත්තරේ කියන්න ඕනේ. පොඩි දෙයක් කියලා දුන්නේ ලොකු සිද්ධියක් නෑ. දාගන්න මේ උදාහරණ ගණන් දෙක.
හරි. අපි යමු පාඩමේ අවසාන කොටසට. දැන් ප්‍රධාන වශයෙන් කිව්වොත් කොටස් දෙකයි ඉගෙන ගත්තේ. භාගයක් ප්‍රතිශතයක් කරන්නේ කොහොමද? ප්‍රතිශතය භාගයක් කරන්නේ කොහොමද? එකම කොටස රිවර්ස් එකටත් එක්ක දෙකක් විදිහට ඉගෙන ගන්න. ඊට අමතරව මේ ලොකු වෙලාවක් ගත්තේ මොනවද ප්‍රතිශත කියලා පැහැදිලි කරන්න. දැන් දන්නවනේ. දැන් අන්තිම කොටස ටක් ගාලා ඉවර වෙනවා. ලියන්න අවසාන කොටස දශමයක් ප්‍රතිශතයක් ලෙස ලියා දැක්වීම. දශමයක් ප්‍රතිශතයක් ලෙස ලියා දැක්වීම. හරි. කලබල වෙන්න එපා. දැන් අපි කරන්න හදන්නේ දශමයක්. එයාලා දශමයක් දී ප්‍රතිශතයක් කරන්නයි හදන්නේ. මීට පෙර දශම පාඩම ඉගෙන ගත්තනේ. මතකද දශම පාඩම? දශම බැරි නම් බෑ පුතේ හදන්න. එහෙමද? නෑ. කිසිම අවුලක් නෑ. හදන්න පුළුවන්. හොඳට හදන්න පුළුවන්. මේ බලන්න. හරි. දශමය ප්‍රතිශතයක් කරද්දී ඔන්න මම පොඩි කටු සටහනක්, දල සටහනක් ඔයාලට ගහලා දෙනවා සාරාංශයක් විදිහට වැඩේ ලේසි වෙයි. දැන් අපි කරන්න යන්නේ දශම ප්‍රතිශත කරන්නයි යන්නේ. මේක ඩිරෙක්ට් මේ විදිහට කරන්න ක්‍රමයක් තියෙනවා. ලේසි අර කලින් කිව්වා වගේ ක්‍රමයක් තියෙනවා. ඒක අවසානයේට කියලා දෙන්නම්. දැනට අපි යන්නේ දශමයක් දුන්නම දශම කියන්නේ 10න් පංගුනේ. දශම කිව්වේ 10න් පංගු. ඒ කිව්වේ භාගයක් 10න් කීයක් හරි විදිහට තියෙනවා නම් ඕකට තමයි දශම කිව්වේ. අපි ඒව භාග විදිහට ලියන්න ඉගෙන ගත්තනේ දශම පාඩමේ. එහෙනම් දශමය මේ දින දශමේ අපි ලියනවා භාගයක් විදිහට. අපි ලියන්නේ බලෙන් ලියන්නේ. එයාලා කියන්නේ අපි බලෙන් භාගයක් විදිහට ලියන්නේ. ඒ ලියන භාගී මේ ලියන භාගය භාගයක් විදිහට තමයි ලියන්නේ. අපි ලියන්නේ බලෙන්. මේ ලියන භාගය ඒක ප්‍රතිශතයක් කරනවා. භාගයක් ප්‍රතිශතයක් කරන හැටි මේ දැන් පටන් ගත්ත වෙලාවේ ඉඳන් මෙච්චරලා කතා කරේ. එහෙනම් චූටි වැඩක් කරන්න යන්නේ. හොඳට බලන්න. මම උදාහරණ ගානක් ගන්නම් මෙන්න මෙහෙම 0.5 කියනවා. ඔන්න කලබල නැතුව බලන්න 0.5. මම ලියන්නේ මගේ පළවෙනි පියවර භාගයක් කිරීම. ඔන්න පළවෙනි පියවර භාගයක් කරනවා. ඊට පස්සේ දෙවෙනි පියවර තමයි භාගය දශමයක් කිරීම. ප්‍රතිශතයක් කිරීම. right. දැන් දශමයේ ලියනවා භාගයක් විදිහට. කොහොමද ලියන්නේ? මෙතන ඉලක්කම් සංඛ්‍යාත්මක අගය ගත්තොත් 0.5 කියන්නේ පහම තමයි. ඉස්සරහින් බින්දුව තිබුණා නෑ පහම තමයි. ස්ථාන බැලුවොත් දශම ස්ථාන බැලුවොත් දශම තිතට පස්සේ ස්ථාන එකයි. ඒ කියන්නේ දශම ස්ථාන එකයි. මේකේ තේරුම දශම ස්ථාන එකයි. දශම ස්ථාන එකයි නම් මේ පහ කියන සංඛ්‍යාව බෙදිලා තියෙන්නේ එක බිඳුවකින්. ඒ කියන්නේ එකට පස්සේ එක බිඳුවක්. ඒ කියන්නේ 10න් තමයි බෙදිලා තියෙන්නේ. ඔන්න භාගයක් හම්බුණා. මෙන්න භාගයක් කරන්න කිව්වා. ඔන්න භාගයක් හම්බුණා. ඔන්න භාගයක් කරා. හරි. එයාලා දුන්නේ දශමයක්. හරි. එයාලා දුන්න දශමයේ ඔන්න මම භාගයක් කරා. කරපු භාගේ මේ භාගේ දැන් ප්‍රතිශතයක් කරන්නයි යන්නේ. භාගයක් ප්‍රතිශතයක් කරන්නේ කොහොමද? දැන් කියන්න එපා යට 100 කරන්න ඕනේ කොහෙන් හරි ಗುಣ කරලා කියලා. කෙටි ක්‍රමයක් කියලා දුන්නා. භාගයක් ආපු ගමන් 100%න් ಗುಣ කරන්න කියලා. එහෙනම් දැන් ඔයාලා මේ 10න් 5 කියන භාගෙ ලැබුණ ගමන් කරන්න ඕනේ මෙයාව ಗುಣ කරන්න 100%. කෙටි ක්‍රමය පාවිච්චි කරේ. ඒකයි රතු පාටින්ම ලියුනේ. right. සුළු කරගමු. බිඳුවකට බිඳුවක් කැපෙනවා. උඩ බිඳුවයි යට බිඳුවයි. 5 වරක් 10 50යි. ප්‍රතිශත ලකුණක් ඉන්නවා දරුවෝ මෙතන. එහෙනම් ඔන්න ප්‍රතිශතය වුණා 100ට 50යි. එහෙනම් මෙන්න 0.5 කියන දශමය මෙන්න ලැබුණු උත්තරේ. ඔයාලා මාතෘකාව ලිව්වට පස්සේ දශම ප්‍රතිශත කරන විදිහ මෙහෙම එක ඉරක් දාලා පෙන්නන්න. ඊතලයක් දාලා පෙන්නන්න. ඒකට යන පාර වෙනත් පාටකින් ගන්න. අපි දශමයේ භාගයක් කරලා තමයි ප්‍රතිශතයක් කරන්නේ. ඩිරෙක්ට් කරන්න යන්නේ නෑ දැනට.
දැනට දශමය භාගයක් කරා කරලයි ප්‍රතිශතයක් කරේ පියවර දෙකකින් තමයි වැඩි කරේ. එයාලා කිව්වේ නෑ භාගයක් කරන්න කියලා. අපි කරේ අපි භාග ප්‍රතිශත කරන්න දන්නවා ලේසියෙන්. ඒ හින්දා අපි ප්‍රතිශත කරා. ඕක තමයි කතාව. හරි. දාගන්නකො මේක. ඊට පස්සේ මම කියලා දෙන්නම් මේක ඩිරෙක්ට් උත්තරේ ගන්න කොහොමද කියලා. ඔය භාග කෑලි හොයන්න නැතුව. දැන් හොයන්න කිව්වේ නෑනේ භාග අපිනේ බලෙන් හෙව්වේ. මොකටද ඉල්ලම් කන්නේ? ඕනේ නෑ ඒක. ඒකත් තව කොට කරගමු. Sorry. Right. හරි. දැන් ඉවරයි යා. ඇත්තටමත් ඉවරයි. චූටි කෙටි ක්‍රමයක් කියලා දෙන්නම් මේකත් හොයන්න. වැඩි ලීසිනේ එතකොට. වැඩ නතර කරන්න ලියන්න එපා කිසි දෙයක් හොඳට අහගන්න. එයාලා ගාන උත්තරේ දරුවනේ 0.5 කියලා. අන්න මම ගන්නවා 0.5. එයාලා දුන්න එකම ගත්තා. මේ භාගයක් කරේ අපිනේ. අපරාධනේ භාගයක් කරන්නේ වෙලාව අපරාධي. එයාලා කිව්වේ නෑනේ කරන්න කියලා. එකපාර ප්‍රතිශතයක් කරන්නේ කොහොමද කියලායි දැන් කතා කරන්නේ. එකපාර කොහොමද ප්‍රතිශතයක් කරන්නේ? හරි. එකපාර කරන්නේ දශමය දුන්නා. භාගය මොකද කරේ? භාගයක් දුන්න ගමන් ගන්න කියලා දුන්නා. කොහොමද ගත්තේ? කොහොමද ගත්තේ? 100ට 100ෙන් ගුණ කරා. මේකෙත් ඒකමයි. ඒකමයි කිව්වේ. 100ට 100ෙන්ම ගුණ කරා. එහෙනම් 0.5 කියන දශම සංඛ්‍යාව ගුණ කරනවා 100ට 100ෙන්. හරි. දශම ගුණ කිරීම. කොහොමද දරුවනේ දශම ගුණ වෙන්නේ? 0.5 කියලා හිටියේ මෙයා 100ට 100ෙන් ගුණ වෙද්දි 100ෙන් ගුණ වෙනවා කියන්නේ 100ෙන් ගුණ වෙනවා කියන්නේ බිංදු දෙකක් තියෙනවා. බිංදු දෙකක් කියන්නේ දශම ස්ථානය පනින්න ඕනි ගුණ වෙද්දි වැඩි වෙනවා දකුණු අත පැත්තට. 1යි 2යි බිංදු දෙකට ස්ථාන දෙකක් පැන්නා. එක හිස්තැනක් නිර්මාණය වුණා. හිස්තැනට බිංදුවක් දාගත්තා එහෙනම්
නම් හිස්තැනට බිඳුවක් දාගත්තාම 50 තියෙන්නේ ප්‍රතිශතයක් විදිහට ලියන්න පුළුවන් ප්‍රතිශත ලකුණ පාවිච්චි කරලා 100%යි. ඔන්න කතාව. ඉවරටමත් ඉවරයි ඇත්තටම. පාඩමත් ඉවරයි, වැඩෙත් ලේසි, ලියන්න එපා. සතුට සමරලයිමු. මුළු පාඩමේම අන්තර්ගතයි කියන්නේ. මුළු පාඩමේම මෙච්චර පැයකමාරක් තිස්සේ තනමලා කියපු දේවල් ටික කියන්නේ. ප්‍රතිශත ලකුණ මේක. මෙහෙම දාන එකට තමයි ප්‍රතිශත ලකුණ කිව්වේ. ඕකනේ පළවෙනි වැදගත්. ප්‍රතිශතයක් කිව්වේ. ඔක්කොගෙම කොච්චරක්ද කියලා 100ට ගාණක් විදියට 100න් කොච්චරක්ද කියලා කියනවා නම් ඒකට ප්‍රතිශතයක් කිව්වා. හරි. ගණන් එන්නේ මොනවද? භාගයක් ප්‍රතිශතයක් කරන්න එනවා. දශමයක් ප්‍රතිශතයක් කරන්න. භාගයක් දුන්නත් දශමයක් දුන්නත් එකම ක්‍රමය 100ට 100න් ගුණ කිරීම විතරයි. දෙන්නේ මොකද්ද? 100ට 100න් ගුණ කරන්නේ. ඉවරයිද? ඉවරටම ඉවරයි. ටක් ගාලා ඉවරයි. වැඩේ ඉවරයි. ඔන්න ක්‍රමය. මෙතනින් දරුවනේ තරුවක් දාලා ලියන්න. රතු පාටින් ලියන්න. රතු පෑනෙන්ම ලියන්න. දශමයක් ප්‍රතිශතයක් ලෙස දැක්වීමට දී ඇති දශම සංඛ්‍යාව කියලා ලියන්න. ලස්සනයි. දී ඇති දශම සංඛ්‍යාව 100ට 100න් අර ඉස්සලා වගේම 100ට 100 මෙහෙම ලියන්න. 100ට 100න් අල්ලන්න ගන්න. 100ට 100න් ගුණ කළ යුතුය. 100ට 100න් ගුණ කළ යුතුය. එහෙනම් මොකද උනේ? සාරාංශය පට ගාලා භාගයක් දුන්නා, දශමයක් දුන්නා. අපි කරන්නේ දෙන්නේ මොකද්ද? භාගෙද දශමෙද අදාළ නැහැ ඕන එක. අපි 100ට 100න් ගුණ කරනවා, වැඩේ ඉවරයි. රයිට්. හදාගන්න දරුවෝ මේක. හදද්දි මේ 100ට 100න් ගුණ කරන එක රතු පාටින් පෙන්නන්න. එතකොට වැඩේ හොඳටම පැහැදිලි. දුන්නේ දශම 0.5 ඔන්න ගුණ කරා. මේකේ උත්තරේ එකපාර ලියන්න පුළුවන්. ගුණ කරන්න පුරුදු නැති කට්ටියට මෙන්න දශමේ පන්නන විදිහ. 100න් ගුණ කරද්දී දශම තිත ස්ථාන දෙකක් දකුණට පනිනවා. ඕකයි කතාව. ඉවරටමත් ඉවරයි. බලන්න කොච්චර ලේසිද කියලා. homework වලට මේ පාඩමේ අභ්‍යාස තියෙනවා 3ක්. 22.1 2 3 කියන අභ්‍යාස 3. අභ්‍යාස 3ම homework වලට කරන්න. චූටි අභ්‍යාස තියෙන්නේ වචනෙන් දීලා ප්‍රතිශතේ ලියන්න. මොමොම ප්‍රතිශතේ ඊට පස්සේ භාග ප්‍රතිශත කරන්න, ප්‍රතිශත භාග දශම ප්‍රතිශත කරන්න. ඔහොම ලේසි ඒවා ටිකක් තියෙනවා. ඔයාලට තියෙන්නේ 100ට 100න් ගුණ කරන්න විතරයිනේ ක්‍රමේ දන්නවනේ දැන් හොඳටම. දෙන්නගේම වැඩේ ඉවර කරන්න ඩිස්කෂන් එකට කලින් ඩිස්කෂන් එකේදී අපි ඕකේ අභ්‍යාස වලින් ගණන් අහමු ලෙස තෝරලා කතා කරමු. ඊට අමතරව ටියුට් එකේ ගණන් කීපයක් මම තෝරලා ගෲප් එකට දාන්නම්. ඒ ටියුට් එකෙත් ගණන් ටික හදලා ඩිස්කෂන් එකට සම්බන්ධ වෙන්න. ඒ ඩිස්කෂන් එකේදී මම එතකොට ඒ කොටස් ටිකත් සාකච්ඡා කරනවා. ඊළඟ දවසේ නම් ඒ කියන්නේ ඩිස්කෂන් එකට පස්සේ ආයෙත් තියරි ක්ලාස් එකකින් හම්බෙමු. අලුත් පාඩමක් එක්ක උච්චරයි. එහෙනම් අද දෙතරින් නතර කරනවා ප්‍රවේශමෙන් ඉන්න. අපි නැවත හම්බෙමු ලබන සතියේ අලුත් පාඩමක් එක්ක. අයිබෝවන්.